ඔය සහල් ගැන කතා කරනකොට වීමෝ ලේකාධිකාරිය ගැන කතා කරනවා. සමහර අය කියනවා ඒක මාපියාව. මේක හරි දිග කතාවක්. මම මේ කතාව දිගට කියන්න යන්නේ නැහැ. නමුත් රජිසිරානායක මැතිතුමත් 65 70 ගත්තාම හාල් නැතුව ගොවි හමුදාවක් හිටියා. රටේ ආහාර හිගිය සහල්ගේ 70 බණ්ඩාරනායක මැතිනි වේදිකාවේ මැතිවර ව්‍යාපාරයේ කියපුවාම අපිට ඡන්දෙ දීලා අපි බලයටපත් කෙරුවොත් ආර්සේරු දෙකක් නොමිලේ දෙනවයි කියලා රජිසිරානායක මහත්තයාගේ පැත්තෙන් වේදිකාවේ දුගෙන් කියන්නේ නැවුවා. සිරිම කියනවා රැස්වීම වල ආර්සේරු දෙකක් නොමිලේ දෙනවයි කියලා. රටේ හාල් නැතුව දැන් අපි ගොවි හමුදාවලුත් හදලා වැඩ කරුවා. රටේ හාල් ගියක් තියෙනවා. සිරිම දෙන හැටි කියන්න කියලා ඒ වචනේ තමයි පාවිච්චි කරලා කිව්වේ UNP වේදිකාව. බණ්ඩාරනායක මැදිනි ඊළඟ වේදිකාවේ උත්තර දුන්නා. ගේන දැන අහන්න එපා. මම හදෙන් කිනල්ලාලි හාල් සේරු දෙක දෙනවයි. එතකොට බණ්ඩාරනායක මැදිනි තුනෙන් දෙකක බලයක් ආවා. ලංකා ඉතිහාසයේ 47 පාර්ලිමේන්තුවේ සිට සියලු පාර්ලිමේන්තු මැතිවරණ වලින් පසුව තුනෙන් දෙකක බලයක් ලැබුණේ පළවෙනි වතාවට සිරිමාව බණ්ඩාරනායක මැදිනියට 1970. ඒ නිසා තමයි 72 දස්කාර සම්මත. ඒකට හාල්සේරු දෙකක් නොමිලේ දෙනවයි කියු බණ්ඩාරනායක. බලයටපත් වෙලා කොහොමද? එක්ට්‍රේ කොබ්බාගඩු මෙතුමා කුෂිකාරම මෙතුමා ආහාර ප්‍රශ්නට කියනවා. ඒකට ජාත්‍යන්තර වශයෙන් ආහාර හිගයක් ඇති වෙච්ච යුගයක්. අද ඔය සමහර අය මම අහගෙන කියනවා මේ 70 77 වගේ තමයි මේ අදත් මෙහෙමයි 70 77 පීට වැඩි මේ 70 77 කතාව වෙනස් කතාවක්. 70 77 මේ අද ඇතිවෙච්ච තත්ත්වයක් ඇතුළත තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා එදා മന്ത്രിවරයෙක් විදියට පාර්ලිමේන්තුවේ හිටියා. මම ඒ කාලේ ඔය ආහාර ගැන කියනකොට හොඳම තනතුරක තමයි හිටියේ. මම සම්පූර්ණ සැපෙන් නිලධාරී සම්පකාර වලට වඩුවේ දින කියලා සම්පකාර තොගවේද සංස්ථාවේ. පොළොන්නරු. මගේ තනතුර සැපෙන් නිලධාරී. ඒකට මම දන්නවා ඔය විදිහේ විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුවට විරුද්ධයි විශේෂයෙන් විපක්ෂයේ අය මම අහගෙන පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවල සමගි බලවේගය අය UNP අය කියනවා මේ 70 77 කාලේ වගේ තමයි මේක. 70 77 කාලේ ප්‍රශ්නේ වෙනයි අද ප්‍රශ්නේ වෙනයි. ඒකෝර අද ප්‍රශ්නේ ගැන මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒකට 70 77 ගත්තාම බණ්ඩාරනායක මැතිනි නිෂ්පාදන බලකායක් කරනවා. තරුණ එකතු කරලා. මම දන්නේ මෙතන ඒක මතක තියන අය කෙනෙක් ඉන්නවාද කියලා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 1500ක නිෂ්පාදන බලකාය මෙහෙයුවේ මම මේ රැකියාව කරන ගමන් බණ්ඩාරනායක මැතිනි නිෂ්පාදන බලකාය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හැදුවා. 1500ක් තරුණ රස්සාවලුත් දෙන්න නැති නිසා අන්තිමට නිෂ්පාදන බලකාය පෙරපාරි ගිහිල්ලා රෙන්නේ මම ඒකට කියන්න ටිකක් වෙලා යනවා මේවා කියනකොට නොකියත් බෑ කියලාත් බෑ වෙලා යන හින්දා නිෂ්පාදන බලකාය හදලා වගා සංග්‍රාමය ආරම්භ කෙරුවා මැද සංග්‍රාම වගා යුද්ධේ 70 වගා සංග්‍රාම යුද්ධය ආරම්භ කරලා බණ්ඩාරනායක මැතිනි එක දිස්ත්‍රික්ක වල ගියා දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා ඒ දිස්ත්‍රික්ක වල ගොවීන් හම්බෙලා ගොවි සංවිධාන හම්බෙලා ජනතාව හම්බෙලා මැදිනි කතා කරුවා ආහාර නිෂ්පාදන සංග්‍රාමයට අපි අවශ්‍ය සියලු දේවල් දෙන්නම් වගා කරන්න. ආචාර්ය සුරේන් මෙතන ඉන්නවා. උතුරේ ආහාර නිෂ්පාදනයේ මම හිතන්නේ මෑත භාගයේ ඉහළම නිෂ්පාදනයක් ලැබුණේ බණ්ඩාරනායක මැතිනි කාලේ දුන්න පහසුකම් නිසා. උතුරේ මිනිස් වගාව දැන් අද වෙළඳාම් මෙතුමා මෙතන ඉන්නවා. අද මම හිතන්නේ වියලි මිනිස් මෙට්‍රික් ටොන් 10000කට වැඩි අවුරුද්දකට ගේනවා ඉන්දියාවෙන් හරි පාකිස්තානෙන්. බණ්ඩාරනායක මැතිනි කාලේ 70 77 අපේ ගම්වල තිබුණ අනුරාධපුර පොළොන්නරුව අම්පාර ගම්වල තිබුණ ගෙවල් කාර් මිනිස් ගෙවල් කියලා කියනවා සමහර ඒවාට අලුතෙන් හදුවා. අලුතෙන් කාර් එකක් ගෙනල්ලා කියනකොට කියනවා මිනිස් කාර් එක කියලා. මම මේක කියන්නේ. ඇයි මිනිස් හදලා අලුතෙන් ගෙවල් හැදුවා. මිනිස් හදලා අලුතෙන් කාර් එකක් ගත්තා. බණ්ඩාරනායක මැතිනි කාලේ. ඔය UNP-ගේ කියන අයවත් සමගි බලවේගයේ තියෙන විදිහටවත් කතන්දරයක් නෙවෙයි. මම නිෂ්පාදන සංග්‍රාමයේ පොළොන්නරුව කච්චේරියේ ඒකට කාර්ය මණ්ඩලයක් පත් කළා. ඒකෙත් රත්නදේශප්‍රිය සේනානායක මැතිතුමා මාව අධිරේක ලේකම්වරයෙක් විදිහට පත් කළා. කච්චේරියේ කටයුතු වලට දේශපාලන සහයෝගය අවශ්‍යයි. ඒක නිසා මම මේ ඔය යුගය ගැන ආහාර නිෂ්පාදන මම හොඳට දන්නවා. එතකොට මැතිතුමා මොකද කරේ? 72 වියලි මණ්ඩලය. ඇයි වියලි මණ්ඩලය?
මේ අද කතා කරන මූල්‍ය ඒකාධිකාරිය නැත්නම් ඔය කියන මහපියාව 60 ගණන් වල තිබුණා 70. ඒ නිසා ඔබ්බෑගඩුව මහත්මයා ඇමතුම්ලා සාකච්ඡා කළා කොහොමද මේ පෞද්ගලික අංශයේ සහල් ඒකාධිකාරිය කඩන්නේ. මේකට තරඟකාරී තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මිත්‍රවරුනි වී අලිමන්ලේ හැදුවෙක් ගන්නවා 172 මණ්ඩාරණය. වී අලිමන්ලේ 72 හදලා හෙක්ටර් ඔබ්බෑගඩුව මහත්මයා මේ රටේ අහස උසට මහා වීමෝල් 7ක් හැදුවා. පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මහියංගනේ, අම්බත්තොට අහස උසට සයිලෝ. දැන් ඔය අද පෞද්ගලික අංශයේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ තිබෙන විශාල සයිලෝ වගේ සයිලෝ දැන් මේ පොළොන්නරුවේ වීමෝල් අදත් තියෙනවා. ඒක 2003 UNP ආණ්ඩුව මේ දුන්නා ගාම් ෆැක්ටරි එකට දීලා අද සයිලෝ ටික විතරක් තියෙනවා අනිත් දේවල් මොනවක්වත්. එතකොට වී අලිමන්ලේ හැදුවා පෞද්ගලික අංශයේ තරඟකාරීත්වයේ නාන්දුවේ. වී අලිමන්ලේ හැදුවේ බණ්ඩාරනායක කියලා. මේ පෞද්ගලික අංශයත් එක්ක මේ තිබෙන ප්‍රශ්න වගේම ආහාර නිෂ්පාදන සුලභ කිරීම සඳහා රටේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඔබ්බෑගඩුව මහත්මයා භෝජන සේවා මධ්‍යස්ථාන 450ක් හදුවා බණ්ඩාරනායක මැතිගේ උපදෙස්සා. ඒ විදිහේ වැඩ පිළිවෙලක් එදා ඒ ආණ්ඩුවේ තිබුණා. ඒ නිසා මේ අද තියෙන ආර්ථික අර්බුදය අද තිබෙන ඩොලර් අර්බුදය මේ ඔක්කොම විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල. ආර්ථික අවශ්‍යයි. විවෘත ආර්ථිකය ඉතාම හොඳයි. නමුත් අන්ත ලිබරල් වාදයේ සහ විවෘත ආර්ථිකය මාගරට් තැචර් කිය ගන්නට ලංකාවේ යන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද අර ඔබ්බෑගඩුව මැතිතුමා හදපු බණ්ඩාරනායක මැතිණිය හදපු වී අලිමන්ඩලේ UNP 17 අවුරුද්ද වී අලිමන්ඩලේ වහලා දැම්මා. වී මෝල් දවඩා ඕම කඩාගෙන යන්න දුන්න දේශපාලකයන් තමයි මොකක් කඩාගෙන ගියේ කාලේ ඉක්ු එක්සට ආවා. අනිත් පැත්තෙන් අහස උසට හදපු මහා වී මෝල් වී අලිමන්ඩලේට වී අරගෙන ආණ්ඩුවේ වී මෝල් වල කොටලා අපාරිභෝගිකයට දෙන්න. ඒ මහා මෝල් ටික මොනවද? ඒ සියලු මහා විශාල වී මෝල් අහස උස ඔක්කොම කඩලා බින්ද යනවා. අක්‍රිය කරනවා. කෑලි කරලා එක එක්කෙනාට ගෙනියනවා. පුද්ගලික අංශයයි. එතකොට මේ රටේ කෘෂිකර්මාන්තයේ ඇදවැටීම සහ විවෘත ආර්ථිකයත් එක්ක මේ ඇතිවෙච්ච තත්ත්වයන් වලදී අපි කල්පනා කරන්න ඕනේ විවෘත ආර්ථිකය අවශ්‍යයි. විවෘත ආර්ථිකයේ කළමනාකරණය කරගැනීමේ වැරද්ද නිසා තමයි අද මෙතෙන්ට වැටලා තියෙන්නේ. බණ්ඩාරනායක මැතිණිය එන්.එම්. මහත්තයයි ඒ කැබිනට් මණ්ඩලයේ 70 77 හාල්පුර මිනිස් පොල් තිබුණා තමයි ඒකේ වැරද්දක් තියෙනවා අඩුපාඩුවක් තියෙනවා ඔය පිළිගන්නවා. ඒක මුදා කොහොමද කළා නම් මේ ඔය අද ඒ චෝදනා හුඟක් එන්නේ නැහැ අද. 70 77 රටේ විනිමය ඉතිරි කළා අර විදිහේ ලොකු කළමනාකරණයක් කළා. දැන් කියන්නේ ඩොලර් එකේ. එතකොට 70 77 හොඳට ඩොලර් ඉතිරි කෙරුවා. ඒ අරජාවතර මහත්තයා මොකද කියන්නේ 77 දිනුගම පළවෙනි ආයවැයෙන් ප්‍රකාශයට පත් කළා විවෘත ආර්ථිකය. අර 7 අවුරුද්දක් විතර කරපු සල්ලි තමයි විදේශ විනිමය තමයි ඩොලර් තමයි මේ පේමන්ට් පිරෙන්න කඩ පිරෙන්න බනිස්ද කේක්ද බැලුම් බෝලද මේ උපයන්නේවද පිටමයන්නේවද සුඛෝභෝගී වාහනද සියලු දේවල් රටට අසීමිත විදිහට දෙනවලා පේමන්ට් වල ඉඳලා සාප්පු වල ඉඳලා මහා කම්පැනි දක්වා උඩ ගියා. ඒකට 77 ඉඳලා විවෘත ආර්ථිකය විසින් රට පාලනය කරපු සෑම කෙනෙක් ඒක කොටසක් නඩත් වෙනවා. රට පාලනය කරපු සෑම කෙනෙක්ම විවෘත ආර්ථිකය තුළ විදේශ වටකම් නිසි කළමනාකරණයක් නොකිරීමේ පාපය තමයි අද ජනතාව දුක් විඳින්නේ ඩොලර් නැතුව මේ ආහාර ප්‍රශ්න සහ මිල ඉහළ යන පිළිබඳව ප්‍රශ්නයක් කියලා. අපිට තිබුණේ විවෘත ආර්ථිකයේ හොඳ දේවල් අපි කළ යුතු විදිහට ආයෝජනය ඉතාමයි. ඒවා හොඳයි. නිදහස් අධ්‍යාපනයේ එක තවත් විවෘත කරන අනිත් අංශ සියලුම කෘෂිකර්මයේද අධ්‍යාපනයේද සෞඛ්‍යයේද ඒවා තරගකාරීත්වයට දෙන්න. ඒවා අවශ්‍යයි තරගකාරීත්වයට. ඒ කිසි දෙයක් සීමා නැහැ ඒවට. අධ්‍යාපනයේ සීමා නැහැ. සෞඛ්‍ය සේවයේ සීමා නැහැ.
කෘෂි කර්මාන්තයේ සීමා නැහැ. සියලු විශේෂයෙන් අසීමිතයි. අසීමිතයි. ඒ නිසා ඕන කෙනෙකුට ඉගෙන ගන්න ඒ ඕන රස්සාවල් කරන්න ඒකට ඒ අවශ්‍ය පහසුකම් ලෙඩට බේස් ගන්න ඒවා තියෙන්නේ ඒක හරියි. ඒකට දැන් මේ අපි අද දුක් විඳින්නේ අද තියෙන වර්තමාන ආණ්ඩුවට විශාල චෝදනා එල්ල වෙලා තිබෙන්නේ මේක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම පැහැදිලිව. මොකද මීට කලින් අහුව මොකද නිසා මම දන්නවා ඒ වෙනකොටත් තිබුණු තත්ත්වය කොහොමද කියලා. ඒ නිසා මේ ඩොලර් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විදේශ වට්ටම් වැරදි කළමනාකරණයක්. ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් සලකන්නේ නැතුව දේශපාලකයන් විසින් ඕනෑ විදියට මේ රටට ඕන දෙයක් ගෙන්නන්නට ඉඩ දීලා. තමන්ගේ හිතවතුන් පුද්ගලික අංශයයි නොයෙකුත් ව්‍යාපාර කරන අය සතුටු කරන්න ඕන විදියට හැදෙන්න රටට හෙන ගැහුණක් කමක් නැහැ කියලා විදේශ වට්ටම් කාබාසිනියා කිරීම 77 ඉඳන් විරුද්ධ ආර්ථිකයේ ප්‍රතිඵලය තමයි අද දුක් විඳින්නේ මේ රටේ ජනතාව. අද වර්තමාන ආණ්ඩුවට චෝදනා ලබන්නලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙට. අවුරුදු 50කට 45 විතර කතාවක ප්‍රතිඵලය. එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ පළවෙනි ආණ්ඩුවේ ඉඳලා හිතන්න තිබුණා. අපි විවෘත කළාට ග්‍රාමීය කර්මාන්ත දේශීය කර්මාන්ත වටා නැතුව යන්න ඕනේ. දැන් මේ ආණ්ඩුවේ දේශීය කර්මාන්ත ග්‍රාමීය කර්මාන්ත උගක් පටන් අරගෙන තියෙනවා ග්‍රාමීය මට්ටමේ. ඒකට නමුත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගමන් බණ්ඩාරනායක කාලේ තුන ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට එකක් තුන ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩලයක්. ඒ ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩලයේ යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම සුළු කර්මාන්ත දානවා. පොළොන්නරුවේ තිබුණා පුංචි කඩදාසි ෆැක්ටරියක්. අපේ ගෙවල් වල හොඳට කඩදාසි ඇතුව හොඳට වික්කා. ඉඟුරක්කොට ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩලයේ තිබුණා කොන්ක්‍රීට් වලින් විවිධ දේවල් හදන කර්මාන්තයක් ආරම්භ කළා. ඒවා මේ රටේ දේශීය හදන ඒවා. බණ්ඩාරනායක මැතිණිගේ කාලේනේ ගේට් කාර් එකද කොහෙද ඇදුවේ? මේ උපාලි ගේට් කාර් එක ඇදුවේ බණ්ඩාරනායක මැතිණිගේ කාලේ. උපාලි මැස්ටර්. මේ දේශපාලන ද්වේෂයකින් සහ වෛරයකින් එහෙම නැත්නම් ඒ කාලේ නැතුව මේ ඉහිපරේදා ඉපදිච්ච මිනිස්සු බණ්ඩාරනායක මැතිණිගේ සහ එන්.එම්. මහත්තයාගේ ආර්ථිකයේ විශ්ලේෂණය කළාට ඒක මේ රටේ ඊටාම ගැළපෙන සූසු ඒ වැඩ පිළිවෙල අද දිගට ආවනම් අද අපි කවුරුවත් දුකින් ඉන්නේ අපි ස්වයංපෝෂිත රටක්. විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිණිය ප්‍රජා අයිතිය අහෝසි කරපු වෙලාවේ මම හිරේ ගිය කෙනෙක්. මම 70 අවුරුදු විකාශමාරක් කියනවා නාදලනවා. රක්තවාදී ව්‍යාපාරවලට වගේ සම්බන්ධයක් නැතුව පාසල් ශිෂ්‍යෙක් විදිහට මම ආරම්භ කළා. බණ්ඩාරනායක මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරන්න විවාද කරපු දවසේ අපි පොළොන්නරුවේ මහා පාරේ බුදියගත්ත අය ඉන්නවා. ඒ නිසා මහා පාරේ බුදියගත්ත අය කියලා අල්ලගෙන ගිහිල්ලා අනාරුවේ ඉලෙකද ආස්තුමක් දාලා කියලා. මම කතාව අවසන් කරන්නම් පොඩි රසවත් කතාවක් බණ්ඩාරනායක මැතිණිය කියලා. බණ්ඩාරනායක මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුවනේ. යාදාද මහත්තයා යන්නේ ප්‍රජා අයිතිය අහෝසි කළාට පස්සේ දැන් බණ්ඩාරනායක මැතිණිට දේශපාලන මේ ඡන්ද ව්‍යාපාරවල යෙදෙන්න බෑ ඡන්ද ඉල්ලන්න බෑ. ඉතින් ඒ කාලේ හිටපු ඉංග්‍රීසි රත්නායක වෙලා මහින්දාසයන් මැතිතුමාලා ඒ කේන්ද්‍රනායක මහත්මයාය ඒස් නායකුත් එක්ක අනුබණ්ඩාරනායකතුමාලා යවි අනුබණ්ඩාරනායකත් එක්ක ළඟින්ම වැඩ කරපු රටවටේ ගිය තරුණ පස් දෙනෙක් හිටියා. වෙනක්ගේ AUP ලිස් මෙතන ඉන්නවා නම් තමයි. ඒකට ඊළඟට මහාචාර්ය ගුණවර්ධන දැන් වයසයි මොර වය කට්ටියක් කියලා. ඒකට දැන් මැතිණිගේ ප්‍රජායිතිය අවශ්‍ය කරලා රැස්වීම වල ඡන්ද ව්‍යාපාරවල යෙදෙන්න බෑ. ඔය අතරේ ආ මින්නේරිය අතුරු මැතිවරණ. මින්නේරිය අතුරු මැතිවරණය ආවම ඔබට මතක ඇති දන්න අයට මින්නේරිය අතුරු මැතිවරණයේ විජේ කුමාරතුංග මහත්තයා ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වුණා. රාත්‍රී දේශප්‍රිය සේනානායක මහත්තයා බණ්ඩාරනායක ප්‍රතිනිධියන්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඒ ඉන්න රජයේ නිලධාරියෙක් තරඟ කළා. මැතිවරණයෙන් ජයග්‍රහණය කරුවා එක්සත් ජාතික පක්ෂය මොකද අපි දෙකට බෙදිච්ච නිසා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පක්ෂයයි වෙනම ඉන්නේ නැත්නම් මින්නේරිය අතුරු මැතිවරණයක් කොහොම පාසුවෙන් දින ඡන්දයක්. ඉතින් මේ
මේ කාලේ දැන් නාම යෝජනා දෙන්න කලින් මැදිනවා අපි කෙනෙක් තමයි ඉන්නේ කියලා. දැන් නාම යෝජනා දුන්නාට පස්සේ තමයි මැදින්ට යන්න බැරි මේ වැඩවලට ඒ ආසනෙටවත් යන්න බැහැ. ඉතින් අපි මැදිනිය එකක් ගිහිල්ලා බෝධි පූජා දීප පොළොන් නරුවේ කුරක් වල මැදිනියේ බෝධි පූජා තියලා කවුරුදා උදේ වල විතර තවල කෑමක් කාලා පොළොන් නරුවේ මැදින්ට යන්න දුන්නා තිරුකුණාමලේ රැස්වීම. තිරුකුණාමලේ රැස්වීමකට යන්න තිබුණාම දැන් ඉතින් ඔලමින් ඉන්නවා පත්තරවල මහත්තුරුව කැමරා අරගෙන ඒ ඉන්නවා ඊළඟට අපේ දිනකර පත්තරේ මෙතන යට දුන්නා. මේ දවස්වල දිනකර පත්තරේ හොඳට යන කාලේ. ඡායාරූප ප්‍රසිද්ධිය ඇද්දී දීරසිංහ පහේ ඉතල යාපනයේ යන ගිහිල්ලා කර්මරත්න සම්පතම්පි ඩොක්ටර් එල්ටි කියලා කඩාවැටලා ඉන්න නැති වුණා. ඒ කෞශලේ වාර්තානාමයේ සමග ඔය කීකියා මේ පත්තරේ දැන් එද්දී දීරසිංහ කැමරාමන් ඊළඟට හිටියා මේ අමරබන්දු රූපසිංහ වාර්තා කියන්නේ. අමරබන්දු රූපසිංහ උදේ ඉඳන් රැ වෙනකම් දාලා තමයි. දැන් බණ්ඩාරනායක එදා උදේවල විවේක අරගෙන හවස 2ට මේ රැස්වීම කම්පලේ මැදි මට කිව්වා මේ මයික්‍රෝෆෝන් වලට වැඩක් නැත්නම් ජාන් අපිට එක්ක කොටර ගෙනියන්න කියලා කිව්වා. මම කිව්වා නේ මම තෝරේ කියන්නේ කාලය ආවනේ. මේ ඒ ඉතින් ඒක නම් මම වානේ මාත් දෙන්නම් කියලා. ඉතින් දැන් දවල් කෑම කාලා හැම තිරුණාමලේ යට පොළොන් නටුවේ කට්ටිය නැග්ග තොපරේ. අප මෙතනදී ආරක්ෂක නිලධාරීන් දෙන්න ආන්නේ තොපරේ. අත්තරේ වාර්තා ලියන අමරබන්දු රූපසිංහ මහත්තයා අර ආරක්ෂක නිලධාරියයි බණ්ඩාරනායක මෙතනින් අතරේ. මම ඊළඟ මෙහා පැත්තේ බණ්ඩාරනායක දෙක්ක මෙහා පැත්තේ මම ඉඳගෙන ඉන්නවා ආරක්ෂකදාරයෝ ඔහොම ඉන්නවා අතර දෙනා එතකොට ඔහොම මෙන් කියන්නේ. ඉස්සරහා සීන් දෙකක්. දැන් තොපරේක දැක්කුවා. අක්කල පොට්ටක් යනකොට මැදි අධ්‍යය බලලා ඉවුවා. මම වල ගහක් තියනවා මේක. මට දැන් මැදින්ද දැනෙන්න කලින් මට කඳ දැනෙලා ඉවරයි මට. මම කොහොම මට ආවනම් තමයි. අමරබන්දුව දැන් මොකද බීලා. මොකද බීලා. ටිකක් කියලා යනකොට අමරබන්දුව මේක හින්දුකියක්. ඉතින් මම මොකද කාලුන් ක්ලාස්සියම කියලා මාධ්‍ය වල ගියා. ඉතින් මේ ඌ දන්නේ එකම සින්දුව උගේ නම කියන එක තමයි සින්දුව. දීපුවාම මේ දිනදරේ ආවම අපි ඉතින් මේ කාලේ මේකේ පත්තරේ ඉලලා ඉදා ගන්න මේ සුඩ මේ පමලාට රැයි මේ ගිහිල්ලා ඉතින් මේ අරලන්ත අපිට දැන් යන ගමන් අමරබන්දු දැන් උඩට මෙරිනේ දැන් කඳ ගහනවා ඉන්නත් බෑ දැන් මැදින්ට මේ තේරිලා මැදින්ට මේ අමරබන්දු බීලා නේද තියා දැන් අමරබන්දු සද්දයක් නැහැ ඔබගේ අමරබන්දු සිංහ කියනවා දැන් මැදින්ට බීලා නේද ඉතින් අමරබන්දුගේ තම අමරබන්දු රූප සිංහයි උත්තර දිව්වත් ඒකම තමයි දැන් මොකද අමරබන්දු රූප සිංහ 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 ඔබ තමයි ඔගේ සිංහුව දැන් මොකක්ද කිව්වා සිංහුව කියලා ඉවරනවත් එක්කම ඕස් කාලා මැදිනිගේ හරියට උපමනේ මාඩරාගේ මැදිනි කිච්ච ජීවිතේ දෙම යන්නේ නැති පාමණි ගොඩක් දැම්මා. ඒක දුන්නේ කොපරේ ඉත ගන්නද ඔය පොඩ. ඔය ඉතත් කරන්නේ ඉතින් ආරක්ෂකයෝ ඒගොල්ලෝ කඩදාසිය මේ මොනවද කියන්නේ මොනවද මේ පයිලට් ලගාවක් තිබුණා නම් ඉස්සරහ ඉඳාරක් තියෙනවා මේක කියලා අම්පලේ ඉන්නලා මට පැසින්ජර් යන්න කලින් එදින කාන්දරේ හවුස් එකේ ඉන්න එදින මාළුවටම පැසින්ජර්